गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊවං කෝ අහං අග්නිවෙස්ස ශාවකේ වනේමි ඒවම්හා පනමේ ශාවකේසු අනුශාසති බහුලා පවත්තති රූපම් භික්ඛවේ අනිච්ඡං වේදනා භික්ඛවේ අනිච්චා සංඛාරා සංඥා භික්ඛවේ අනිච්චා සංඛාරා භික්ඛවේ අනිච්චා විඤ්ඤාණං භික්ඛවේ අනිච්ඡාති සදාවන්ත සත්පුරුෂ පින්නතුනි සුපුරුදු පරිදි මේ සඳයාමේ අපි සූදානම් වෙන්නේ ධර්මදේශනය සිද්ධ කරන්නට අපි භාවනා වැඩසටහන හා සමගින් අපි ඊට අදාළවම කරුණු රසක් තමා මේ දින වකවානුවල අපි කතා කරගෙන යන්නේ. ඒ අනුව අදත් අපි ඒ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ මේ අය අහලා තියෙන මේ අය දන්න සූත්‍රයක් චුල්ල සච්චක සූත්‍රය. සච්චක සූත්‍ර දෙකක් තියෙනවා. චුල්ල සච්චක සූත්‍රය සහ මහා සච්චක සූත්‍රය කියලා. ඉතින් මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ මහා වග්ගයේ 5 වෙනි සූත්‍රය. ඉතින් මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 50ක් තියෙනවා. ඒ 50න් 10 කොටස් වෙන් කරගෙන තියෙනවා. 3 වෙනි 10ට හඳුන්වන්නේ මහා වග්ගය කියලා. ඒ මහා වග්ගයේ 5 වෙනි සූත්‍රය කියන්නේ මජ්ක්‍ධිම නිකායේ සරලව සිහිපත් කළොත් 35 වෙනි සූත්‍රය චුල්ල සච්චක සූත්‍රය. ඊළඟට තියෙනවා මහා සච්චක සූත්‍රය කියලා. ඉතින් මේ සච්චක පිළිබඳව මම හිතන්නේ කතා ප්‍රවෘත්ති අපට මතකයි. නේද? සච්චක ගැන අපි අහලා තියෙනවා. සච්චක කියන්නේ කවුද කියලා. ඉතින් සච්චක ලංකාවේ නමින් කතා කළොත් කවුද කියලාත් අපට මතකයි නේද? ලංකාවේ සච්චක බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙදී මේ පැවිදි වෙලා රහත් උනේ නැහැ. සච්චක පැවිදි වෙලා රහත් උනේ ලංකාවේදී. ඒ දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ එහෙම නැත්නම් සද්ධාතිස්ස රජුරුවන්ගේ කාලේ. නේද? සද්ධාතිස්ස රජුරුවන්ගේ කාලෙදී සදාසිත රජුරුව බණහන්ටත් යන්නේ නිතරම දුටුගැමුණු රජුරුව වගේම. ඉතින් මිහින්තලේ කළුදිය පොකුණට බණහන්ට ගියා. දැන් මතකයිද සිද්ධිය නේද? මිහින්තලේ කළුදිය පොකුණේ නේද? මේ කළුවර ගහ යට නේද? කාලකාරාම සූත්‍රයෙන් කවුද ධර්ම දේශනා කළේ? කාල බුද්ධ රක්කිත හාමුදුරුවෝ. මේ කාල බුද්ධ රක්කිත හාමුදුරුවෝ වැඩිපුරම දේශනා කළා තියෙන්නේ බුදු ගුණ පිළිබඳව. ඉතින් කාල බුද්ධ රක්කිත හාමුදුරුවෝ රාත්‍රියේ එළි වෙනකම්ම බුදු ගුණ දේශනා කළා. එදා ඒ බුදු ගුණ දේශනාව අහගෙන හිටිය සදාතිස්ස රජුරුව බොහෝම පැහැදුනා. ඉතින් මම ඒ පිළිබඳව වැඩි විස්තර කතා කරන්නට යන්නේ.
මේ කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ තමයි එදා බුදුරජාණන් වහන්සේ දවස ජීවත් වුණ සච්චක. නේද? බොහෝම උගත් කෙනෙක්, රාජකුමාරවරුන්ට උගන්වපු කෙනෙක්. මෙයා වාසය කළේ විශාලා මහනුවර. විශාලා මහනුවර පිළිබඳව අපි කරුණු කාරණා රාශියක් දන්නවා. නේද? එතකොට විශාලා මහනුවර වාසය කරපු මේ සච්චක විශාලා මහනුවර ලිච්ඡවි රාජකුමාරවරුන්ට ඉගැන්වුවා. මේ සච්චක කියලා කියන්නේ බොහොම ප්‍රසිද්ධ ගුරුවරයෙක්. ඉතින් බොහෝ රාජකුමාරවරු බොහොමයක් ඉගෙනගෙන තියෙනවා. ඉතින් එයාගේ පරම්පරාවත් ඒ විදිහම උගත් පිරිසක්. ඒ නිසා සච්චක ඒ දෙමව්පියන්ගේ පරම්පරාවෙන් ලැබුණු ශක්තියත් Taman ඉගෙනගත්තු දේවල් වල ශක්තියනොත් හැම කෙනා එක්කම වාද කරනවා. හැම කෙනා එක්කම වාද කරනවා. මම හිතන්නේ මේ ටික මතකයි දැන් කතා කරනකොට නේද? හැම කෙනා එක්කම වාද කරනවා. වාද කරලා ඒ කාටවත් ඒ වාදින් දිනන්ට බැරි බවක් ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ සත්‍යක දිනනවා. නේද? සත්‍යක දිනනවා. ඉතින් ඒ විදිහට මේ කටයුතු කරගෙන ගියා. ඉන් දවසක් මේ විශාලා මහනුවර මහා වනයේ කියලා වනයක් තියෙනවා. මේ මහා වනයේට බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ වැඩම අවදාලා. ඉතින් ඒ අතරතුර එක දවසක් අස්සජි මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. එහෙම පිණ්ඩපාතේ වඩිනකොට අර සච්චක දකිනවා මේ අස්සජි මහරහතන් වහන්සේ. ඉතින් සච්චක මේක දැකලා අස්සජි මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කරලා උන්වහන්සේ එක්ක සතුටු සාමිචියේ යෙදිලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවක පිරිස හික්මවන්නේ කොහොමද? නේද? බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස හික්මවන්නේ කොහොමද? කෝටුවක් අරගෙන ගහලා නෙමෙයිනේ. නේද? ඉතින් බුදුහාඳුරන් වහන්සේ හික්මවන ආකාරය කොහොමද කියලා මේ අපි සරලව කෙටියෙන් අපේ කාල වේලාවත් එක්ක කතා කරමු. මේ සත්‍යකකින් අහනවා කොහොමද හික්මවන්නේ කියලා. මේ වෙලාවේදී අස්සජි මහරහතන් වහන්සේ සත්‍යකට මේ ප්‍රකාශ කරනවා, දේශනා කරනවා සත්‍යක අග්නිවේශනය. අග්නිවේශනය කියලා කියන්නේ ගිනි පුදන්න නැත්නම් ඒ බමුණන්ගේ පරම්පරා නාමයේ හැටියට හඳුන්වනවා අග්නිවේශනය. මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ පිරිස හික්මවන්නේ පිරිසට බහුල කොට අවවාද අනුශාසනා කරන්නේ රූපම් භික්ඛවේ අනිච්චං වේදනා භික්ඛවේ අනිච්චා සංඛාරා භික්ඛවේ අනිච්චං. මොකද්ද මේ දේශනා කරන්නේ? රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංඛාරය අනිත්‍යයි, විඥාණය අනිත්‍යයි. ඊළඟට නැවතත් අස්සජි මහරහතන් වහන්සේ දේශනා කරනවා රූපං භික්ඛවේ අනත්තා වේදනා භික්ඛවේ අනත්තා. මොකද්ද එහෙනම් දේශනා කරන්නේ? රූපය අනාත්මයි, වේදනාව අනාත්මයි, සංඥාව අනාත්මයි, සංස්කාරය අනාත්මයි, විඥාණය අනාත්මයි කියලා දේශනා කරනවා. මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස හික්මවන්නේ කියලා මේ සත්‍යකට ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. සත්‍යක ඒ විලාවිදි ප්‍රකාශ කරනවා ලොකු වැරදීමකටපත් වෙලා, ලොකු මුලාවකටපත් වෙලා. කවුද? බුදුරජාණන් වහන්සේ. ලොකු මුලාවකටපත් වෙලා. ඒ මොකද අනිත්‍යයි කියන එක නම් හරි. නමුත් අනාත්මයි කියන එක නම් වැරදි. එහෙනම්
ඒ මොකද්ද ඒවා වෙන්නේ? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය ආත්මයි. මේක අනාත්ම එකක් නෙවෙයි. මම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේ එක්ක මේක වාදයක් කරනවා කියලා සත්‍යක ප්‍රකාශ කරනවා. නේද? මෙතෙන්දී අස්සජි මහරහතන් වහන්සේ දේශනා කළේ නෑ දුක ගැන. නේද? දුක ගැන දේශනා කළේ නෑ. දේශනා කළේ මොකක් පිළිබඳවද? අනිත්‍ය පිළිබඳවයි අනාත්මය පිළිබඳවයි. නේද? ඉතින් සත්‍යකට සමහර වෙලාවට මේ මොහොතේදී සත්‍යකගේ ජීවිතයේ තියෙන සැප සම්පතුත් එක්ක දුක දකින්න බැරුවත් ඇති. නමුත් මේ මං හිතන්නේ අස්සජි මහරහතන් වහන්සේ දන්නවා මොකද්ද ඇති කරන්න ඕනේ මේ ස්වභාවය. ඒ නිසා උන්වහන්සේ මේක දේශනා කරන්නත් ඇති. ඉතින් මේ වෙලාවේදී සත්‍යක දකිනවා මේ විශාලා මහනුවර සන්තාගාර ශාලාවකට ලිච්ඡවි රාජකුමාරවරු තමන්ගේ ඉගෙන ගන්න ලිච්ඡවි රාජකුමාරවරු 500ක් රැස් වෙනවා. ඉතින් ලිච්ඡවි රාජකුමාරවරු ඉන්න තැනට මේ සත්‍යක යනවා. ගිහිලා ප්‍රකාශ කරනවා ඔබ සියලු දෙනා මෙන්ට මම බුදුරජාණන් වහන්සේ සමග වාදයට යනවා. ඉතින් සත්‍යක ඊට ඉස්සෙල්ලත් ප්‍රකාශ කරනවා මං එක්ක කවුරුත් වාදය කළා දිනන්නේ නැහැ. රහත් කියලා හිතාගෙන ඉන්න අය මං එක වාද කළා පෙරදිලා යනවා. එහෙම රහත්තු නෑ ලෝකේ. නේද? මම ගල් කණුවක් එක්ක වාද කරන්නට එනවයි කිව්වත් ගල් කණුව වෙවුලලා දාඩිය දානවා. නේද? මිනිහෙක් ගැන කියනු කුමන කතාද කියලා සත්‍යක ප්‍රකාශ කරනවා. එතකොට අර ලිච්ඡවි රාජකුමාරවරු මේ සත්‍යකගේ මේ කීම අහලා අද බුදුරජාණන් වහන්සේ එක්ක වාද කරයිද බුදුරජාණන් වහන්සේ සත්‍යකව පරද්දයිද මේක අපිට බලන්න පුළුවන් අපි යමු කියලා අර 500ත් සත්‍යක එක්ක එනවා. මේ බුදුරජාණන් වහන්සේ මේ විශාලා මහනුවර මහා වනයේ වැඩ සිටියේ මහා වනයේට යනවා. කුටාගාර ශාලාවට යනවා. ඉතින් ගිහිල්ලා හාමුදුරන් වහන්සේලාගෙන් අහනවා කො බුදුරජාණන් වහන්සේ කියලා මහා වනයේට යනකොට හාමුදුරුවෝ දකින්නවා. හාමුදුරුවන්ගෙන් අහනවා. එතකොට කියනවා අර මහා වනයේ ඇතුලේ ගහක් මුල විවේක සුවයෙන් වැඩ ඉන්නවා කියලා. ඉතින් සත්‍යක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනටම යනවා. ගිහිල්ලා සත්‍යකට වැඳ මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙනවා. ඉතින් අර ගිය ලිච්ඡවි කුමාරවරුත් ඒ විදිහට වන්දනා කරලා සමහර අය පැදකුණු කොට වන්දනා කරලා සමහර අය Taman කවුද කියලා නම් ගොත් ආදිය කියලා වන්දනා කරලා සමහර අය දුර ඉඳලාම ඇඟිලි බැඳලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ පැත්තකින් වාඩි වෙනවා. අර 500ක් පිරිස. එම වාඩි වෙලා සත්‍යක මේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ ශ්‍රාවක පිරිස හික්මවන්නේ කොහොමද? නැත්නම් මේ භික්ෂූන් වහන්සේලා හික්මවන්නේ කොහොමද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේත් අර අස්සජි හාමුදුරුවෝ දේශනා කළ දේම දේශනා කරනවා. වෙනසක් කරන්නේ නැහැ. මොකද්ද? රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥාණය අනිත්‍යයි. ඒ වගේම රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය අනාත්මයි. නේද? මෙහිමයි මං ශ්‍රාවක පිරිස බහුල කොට හික්මවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරනකොට සත්‍යක මේ අවස්ථාවේදී
බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අහලා රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය නම් ඇත්ත නේද? ඉතින් මං මේ පිළිබඳව මොකොත් ප්‍රකාශ කරන්නද කියලා බුදුහාමුදුරන් වහන්සේගෙන් අවසර අරගන්නවා. අවසර අරගෙන තමයි ප්‍රකාශ කරන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ මේ ඇත්ත වෙන්න විදියක් නැහැ. මම උපමාවක් මතක් කරන්නම් කියලා සත්‍යක ප්‍රකාශ කරනවා. මේ මහ පොළවේ මේ නොඑක් විදිහේ ඇට වර්ග පැලවෙනවා, ගස් පැලවෙනවා. ඒ ගස් පැලවිලා මේ මහ පොළව උඩ ඉඳගෙන ගහේ ගහ හැදිලා වැඩිලා පලහට ගන්නවා. ඒ වගේ මිනිස්සු රූපය කරන කොටගෙන පින්පව් සිද්ධ කරනවා. ඒ නිසා ඒගොල්ලන්ට විපාක ලැබෙනවා. වේදනාව, සංඥාව, සංකාරය, විඥානය එකතු කරගෙන මොකද කරන්නේ? පින්පව් සිද්ධ කරගන්නවා. ඒවයි විපාක ඒගොල්ලන්ට ලැබෙනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවනේ පින්පව් කරන්න. නේද? විපාක ලැබෙන්නේ කාටද? යාට. එහෙමනම් කෙනෙක් ඉන්නවා. ආත්මයි. නේද? ඒක එහෙමයි කියලා සත්‍යක මේ විදිහේ උපමාවලිනොත් බුදුරජාණන් වහන්සේ ළඟදී ප්‍රකාශ කරනවා මේ ආත්ම පිළිබඳව අදහස. නේද? මේ ආත්ම පිළිබඳව අදහස බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒකල බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනාත්මයි කියන බව මමත් මහා ජනතාවත් මේ ඉන්න පිරිසත් මේ සියලු දෙනාමත් ප්‍රකාශ කරනවා. නේද? අදත් ඉතින් අපේ සමාජයේත් ඔක්කොම වගේ කියන්නේ එහෙමනේ නේද? මොනවද? මම ඉන්නවා. නේද? ආත්මයක් තියෙනවා. නැහැයි කියලා කියන අපිත් ආත්මයක් තියෙනවා කියලා මේ නැද්ද කියලා දැකලා නෑ නේද? අවබෝධ කරගන්න උත්සාහ කරනවා. නමුත් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාසයෙන් දන්නවා මෙතන සත්‍යයක් පුජ්‍යලයක් නැතේ කියලා. නේද? ඉතින් මේ පිරිස ගැනත් ප්‍රකාශ කළයින් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍යකකින් අහනවා සත්‍යක අනිත් පිරිස පිළිබඳව මහජනතාව පිළිබඳව කතා එපා. ඔබේ අදහස කියන්ටයි කියලා. එතකොට සත්‍යක ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනාත්මය ආත්මයි. අනාත්ම නෙවෙයි. නේද? බුදුරජාණන් වහන්සේ සත්‍යකකින් 3 වතාවක් මහනවා මේක ආත්මද අනාත්මද කියලා. සත්‍යක ඒ ප්‍රශ්නෙට 3 වතාවක්ම ප්‍රකාශ කරනවා මේක මොකද්ද? රූපය වේදනා සංඥා සංකාර විඥානයන් කොහොමද ආත්මයි කියලා. නේද? මේ ටික ප්‍රකාශ කළයින් පස්සේ බුදුරජාණන් වහන්සේ සත්‍යකකින් අහනවා සත්‍යක මගධේශ්වර අජාසත්ත රජුරවන්ට මගධ දේශයේ අධිපති අජාසත්ත රජුරවන්ට ඒ රටේ මේ යම් පුජ්‍යලයක් පිළිබඳව Tamanට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ යමෙකුට දඩුවම් දෙනවා නම් දඩුවම් දෙන්න පුළුවන්. යමෙකුගේ ධනය හානි කරනවා නම් ධනේ රාජසන්තක කරනවා නම් ඒ ටික කරන්න පුළුවන්. ඉතින් එයාගේ ජීවිතේ නැති කරනවා නම් ඒකත් කරන්න පුළුවන්. රටින් පිටවහල් කරනවා නම් ඒකත් කරන්න පුළුවන්. මේ සියල්ලම කරන්න පුළුවන් මගධේ අජාසත්ත රජුරවන්ට. සත්‍යක ඒක එහෙම නේද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. එතකොට සත්‍යක උත්තර දෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ. අජාසත්ත රජුරවන්ට විතරක් නෙමෙයි කොසල් ජනපදේ කෝසල රජුරවන්ට මේ විදිහ අනික් ඒවා ගැනත් මතක් කළා. සත්‍යක ප්‍රකාශ කරන මේ ඔටුන් පලන් රජවරුන්ට තමන්ගේ රටේ
මේ විදිහේ කැමති දෙයක් කරන්නට පුළුවන්. එතකොට දැන් හොඳටම තේරෙනවා මොකක් නිසාද? තමන්ගේ රටේ, මගේ රටේ. නේද? ඒ රජ්ජුරුවන්ගේ රටේ ඒ රජ්ජුරුවන්ට ඕන දෙයක් කරන්නට පුළුවන්. මොකක් නිසාද? තමන්ගේ රට නිසා. නේද? තමන් රජ්ජුරුවෝ නිසා. ඒ නිසා ඒ සියල්ල සිද්ධ කරන්නට පුළුවන්කමක් තියෙනවා. මේ සත්‍යකත් මේක ඒ විදිහටම අනුමත කරනවා. එම අනුමත කළයින් පස්සේ සත්‍යක නැවතත් මේ බුදුහාඳුරන් වහන්සේ සත්‍යකකින් අහනවා සත්‍යක සත්‍යකකින් අහනවා සත්‍යක ඔබට ඔබේ රූපය පුළුවන්ද Tamanට කැමති විදිහට පවත්වා ගන්නට? නේද? සත්‍යකකින් අහන්නේ මොකක්ද? ඔබට ඔබේ රූපය මේ දැන් කෙස් පැහෙන්නේ නැතුව තියාගන්න පුළුවන්ද? නේද? අපි සරලව හිතුවොත් එහෙම දත් ඇලෙන්නේ නැතුව තියාගන්න පුළුවන්ද? හැම රැලි වැටෙන්නේ නැතුව තියාගන්න පුළුවන්ද? වයසට නොගිහින් ඉන්න පුළුවන්ද? අපේ රූපේ මේ විදිහේ කැමැත්ත තියාගන්න පුළුවන්ද කියන බව තමයි බුදුරජාණන් වහන්සේ මේ සත්‍යකකින් අහන්නේ. සත්‍යක ඒ වෙලාවේ නිස්සබ්ද වෙනවා. එයි දැන් සත්‍යක දන්නවා මේක එහෙම තියාගන්න බැහැයි කියලා කිව්වොත් සත්‍යක පරදිනවා. නේද? එයි ඒක මගේ වශයෙන් මගේ කැමැත්තේ තියාගන්න බෑ. එහෙමනම් මගේ වශයෙන් මගේ කැමැත්තේ තියාගන්න පුළුවන් වෙන්නේ මොනවද? මගේ ඒවා. නේද? අජාසත්ත රජුරුවන්ගේ රට නිසා අජාසත්ත රජුරුවන්ට ඒ රටේ ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙනම් මගේ ශරීරේ මටත් ඕන දෙයක් කරන්න පුළුවන්. නේද? දැන් මෙහිම සත්‍යක අහනකොට සත්‍යක දැන් නිස්සබ්දයි. පළවෙනි වතාවත් අහනවා සත්‍යක නිස්සබ්දයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යක දැන් ඔබ නිස්සබ්දව ඉන්න වෙලාව නෙමෙයි ඔබ උත්තර දිය යුතු වෙලාව. ඔබ උත්තර දෙන්න කියනවා. ඉතින් ඒ වෙලාවේදී අහනකොටත් සත්‍යක උත්තර නොදී ඉන්නවා. නේද? මේ විදිහට මේ සූත්‍රයේ මේ සූත්‍ර ධර්මයේ විස්තර වෙනවා. ඒ වෙලාවේදී මේ උත්තර නොදී ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යක බුදුරජාණන් වහන්සේ නමක් තුන්වතාවකට වැඩියෙන් ප්‍රශ්න අහලා උත්තර නොදී හිටියොත් එහෙම ඔබට මහ විනාශයක් සිද්ධ වෙනවා කියලා. ඒ වෙලාවේ සත්‍යකට පේනවා ඉහලින් යක්ෂයෙක් කඩුවක් අමෝරගෙන ඉන්නවා සත්‍යකට කොටන්ට. ඇත්තටම විස්තර කරනවා සක්‍ර දේවීන්ද්‍රයා ඒ විදිහේ යක්ෂ වේශයක්ම වාගෙන දැන් සත්‍යක ඉදිරියෙන් ඉන්නවා. සත්‍යක මේකට උත්තර දුන්නේ නැත්නම් ඇත්තටම සත්‍යක විනාශ කරන්න කියලා. නේද? එහෙම ඉන අවස්ථාවේදී සත්‍යක මේක දකිනවා. දැකලා හොඳටම බය වෙනවා. දාඩිය වැක්කිරෙන්න ගන්නවා. නේද? දාඩිය වැක්කිරෙන්න අරගෙන දැන් සත්‍යකට කියන්න මොකුත් විදිහක් නැහැ, මොකුත් දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ පිහිටමයි, බුදුරජාණන් වහන්සේගේ සරණමයි මට. එහෙම නැත්නම් මට මොකද වෙන්නේ? ජීවිතේ නැති වෙන්න සිද්ධ වෙනවා කියලා කල්පනා කරලා සත්‍යක මේ එහෙමයි ස්වාමීන් වහන්සේ මම උත්තර දෙන්නම් කියනකොට බුදුරජාණන් වහන්සේ නැවත අහනවා සත්‍යක මේ රූපය ඔබට කැමති ඔබට පුළුවන් ද කැමති විදිහට පවත්වා ගන්න. ඒ විලාවේ සත්‍යකට මේ සත්‍යක උත්තර දෙනවා ස්වාමීන් වහන්සේ මේ රූපේ එහෙම මගේ කැමැත්තේ මට පවත්වා ගන්නට බෑ. බුදුරජාණන් වහන්සේ නැවත අහනවා සත්‍යක හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. ඔබ ඉස්සෙල්ලා කිව්වේ එකත් දැන් කියන එකත් අතර පරස්පරයි. නේද? ඉස්සෙල්ලා කිව්වේ මොකක්ද? මේ රූපය ආත්මයි කියලා. දැන් ඔබ ප්‍රකාශ කරන රූපය ආත්ම නෙමෙයි මගේ වශයෙන් පවත්වා ගන්නට
බෑ කියලා. නේද? බාහිරින් අපි කාටත් මේක ඉතාමත්ම මැනවින් පෙනෙනවා. නේද? බාහිරින් අපට පේනවා. ඒ නිසා අපි ශරීරය ගැන හිතනවා ශරීරේ නම් මගේ නෙමෙයි. නේද? ශරීරය මගේ නෙමෙයි. එයි මට බෑනේ පවත්වා ගන්නට. මගේ ඕන විදිහේ තියාගන්නට බෑ. ඒ නිසා ශරීරය මගේ නෙවෙයි කියන එක බැලූ බැල්මට ඔක්කොටම හොඳටම පෙනෙන දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට සච්චකකින් අහනවා සච්චක මේ වේදනාව ඔබට කැමති විදිහට පවත්වා ගන්නට පුළුවන්ද? එතකොට සච්චක උත්තර දෙනවා ස්වාමීන් වහන්සේ වේදනාවත් මට කැමැත්ත විදිහට පවත්වා ගන්නට බෑ. එහෙනම් වේදනාව ආත්ම නිවේ අනාත්මයි. මේව ප්‍රකාශ කරනකොට මේ සච්චකට නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සච්චක දැන් ඔබ මුලින් කිව්ව දේ දැන් කියන දේත් අතර පරස්පරයි. නේද? වේදනාව ඉස්සෙල්ලා ඔබ ප්‍රකාශ කළේ ආත්මයි කියලා දැන් අනාත්මයි කියලා. මේ වගේම සංඥාව ඔබට කැමැති විදිහට පවත්වන්නට පුළුවන්ද? සත්‍යක ඒකත් අනාත්ම වශයෙන් පිළිගන්නවා. නේද? ඊළඟට සංස්කාරය විඥානය මේ හැම එකක්ම සත්‍යක පිළිගන්නවා මොකක් හැටියටද? අනාත්ම වශයෙන්. නේද? එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා කොහෙද තියෙන්නේ? අපි ළඟ මෙතන මම ළඟ. නේද? මමයි කියලා කියා ගන්න තැන තමයි මේ ටික තියෙන්නේ. වෙන බාහිරක වෙන කොහේවත් තියෙන දෙයක් නෙමෙයි. මම ළඟ තියෙන මගේ දේවල් ටිකක් තමයි මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ. ඉතින් අපිට දැන් හොඳට පේනිනවා අපි භාවනා කරගෙන යනකොට දැන් අපි දන්නවා රූපේ නම් එහෙම මේ අනිත්‍යයි අනාත්මයි කියන එක බාහිරුනුත් අපට හොඳට පේනවා. නේද? දැන් අපි වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව හිතුවොත් එහෙම. දැන් අපි දන්නවනේ අපි භාවනා කරනකොටත් වේදනා එනවා. එතකොට අපි වේදනාව හොඳටම දකින්නේ. එහෙම නැත්නම් ලෙඩ වෙන්න ඕනේ. නේද? අනික් හැම වෙලාවෙදිමත් අපට වේදනා තියෙනවා. එහෙම නැද්ද? දුක් වේදනා නැද්ද අපට? නිරන්තරයෙන් තියෙනවා. ඇයි අපිට ඒක අහුවෙන්නේ නැත්තේ? අපි නිරන්තරයෙන්ම අපේ දුක් වේදනාවන් අපි වහලා දමනවා. කොහොමද? ඉරියව්වෙන්. නේද? දැන් හිතන්න බලන්න බණහන්ට වාඩි වුණ අපි චූටක්වත් ඇඟිල්ලක්වත් ඔලවන්න නැතුවද හිටියේ? කොච්චර හිල වුණාද? ඇයි මේ හිල වෙන්නේ? ඇයි මේ වෙනස් කරන්නේ? වේදනාව වහන්න. නේද? වේදනාව යන්තම් එනවා දැනෙනකොටම අපේ සිත මොකද කරවන්නේ? ඒ ඉරියව්ව වෙනස් කරනවා. නේද? ඒ ඉරියව්ව වෙනස් කරවලා අපේ වේදනාව වහලා දානවා. දුක් වේදනාව අපට පෙනෙන්නේ නැහැ. නමුත් අපි භාවනා කරන මොහොතේදී මොකද කරන්නේ? ඒ වේදනාව දකිනවා. නේද? වේදනාව දකිනවා. ඉතින් අපට හොඳට පේනවා වේදනාව මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? එන්ට වැඩි වෙනවා. ඒක තමයි මුලින්ම අපට අහුවෙන්නේ වේදනාව පිළිබඳව. නේද? වේදනාව එන්ට වැඩි වෙනවා තේරෙනවා. අඩු වෙන බවක් තේරෙන්නෙම නැහැ. ඉතින් වේදනාව අපට නැති වෙන්නේ මොනවා වුණොත්ද? ඉරියව්ව වෙනස් කළොත්. ඒ කියන්නේ හැමදාම අපි කරන දේ. නේද? එහෙමත් නැතුව අපි ඉවසාගෙන අපි මේ වේදනාව දෙස බලාගෙන ඉන්නකොට අපට පේනවා මේ වේදනාව නැති වෙලා යනවා. එවුන අනිත්‍ය දකින්නවා. නමුත් මේ වේදනාව අපට ඕන වෙලාවට නැති කරගන්න පුළුවන්ද? නේද? වේදනාව එනකොටම දැන් වේදනාව එන්න එපා මට කියලා වේදනාවට එන්න එපා කියලා නතර කරගන්න පුළුවන්ද? බැහැ. මොකද වෙන්නේ? වේදනාව මට එනවමයි. නේද? වේදනාව මල් ළඟට එනවමයි. එතකොට මේ වේදනාව මට ඕන වෙලාවෙ නැති කරගන්නත්
බෑ එන්න එපා කියලා නතර කරන්නත් බෑ. මට ඕනේ වෙලාවෙ නැති කරගන්නත් බෑ. නේද? මේ වේදනාව හරියට මේ ශරීරයේ උරුමකාරයෙක් වාගේ. සරලව හිතලා බලන්නකෝ අපි යම් ගයක් කුලියට අරගෙන ඉන්නවා. ඉතින් යම් වෙලාවකදී අයිතිකාරයා එනවා ගේ බලන්ට. අපිට පුළුවන් දෙන්න එපා කියන්ට. එන්න එපා කියන්ට බෑ. ඇයි? ගෙදර අපි හිටියට ගේ අයිති කාටද? අර අයිති එක්කෙනාට. එයා ඇවිදilla ගෙටත් එනවා. අපි කැමති නෑ. ගේ ඇතුළටත් එනවා. වත්තෙත් ඇවිදිනවා. අපි එකකටවත් කැමති නෑ. නමුත් අපට යන්නයි කියලා එලව ගන්න පුළුවන්ද? බෑ. ඇයි? අයිති එයාට. එහෙනම් මේ ශරීරයේ අයිතිකාරයෙක් කවුද? වේදනාව. එයා එනවා එයාට ඕන වෙලාවට. නේද? එහෙනම් අපට අයිති එකක්ද? නෑ. ඒක හොඳට තේරුම් ගන්නට. ඉතින් මේ එන වේදනාවත් අපට ඕන විදිහට වෙනස් කරගන්න බෑ. නේද? ඒක වෙනස් වෙන්නේ කොහොමද? ඒක වෙනස් වෙන්න අවශ්‍ය කරන හේතු සාධක අපි තුල ගොඩ නැගෙනකොට අන්නේ වේදනාව නැති විලා යනවා දකින්නවා. අපේ සිත තුල අර බෝධිපාක්ෂික ධර්ම සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්මතාවයන් වැඩෙනකොට මොකද වෙන්නේ? වේදනාව අපට නැති විලා යනවා දකින්න පුළුවන් වෙනවා. වේදනාවේ අර අමාරු ගතිය, බර ගතිය නැති වෙලා වේදනාව සැහැල්ලු වෙනවා. හැබැයි එහෙම සැහැල්ලු වුණත් අපට ඕන වෙලාවට නැති කරගන්න බෑ. නේද? අපට කරන්න පුළුවන් මොනවද? ඒ වේදනාව එහෙම දැඩි ලෙස නොපවතිනට වේදනාව සියුම්ම දකින්න පුළුවන් ධර්මතා ටිකක් අපේ සිතේ වර්ධනය කර ගන්න පුළුවන්. ඒ හේතුව නිසා මොකද වෙන්නේ? වේදනාව නැමැති ඵලය විනාශ වෙනවා. නේද? දැන් වේදනාව එන්න එපා දැන් යන්න තාපෑ කාලෙකින් එන්න නේ කියලා අපට එහෙම වේදනාව එක්ක ගනුදෙනුවක් කරගන්න බෑ. එහෙනම් වේදනාව මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි. නේද? ඒ වගේම තමයි මොකද්ද? සංඥාව. වේදනා සංඥා. සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. හඳුනා ගැනීම කියන එකත් අපි වේදනාව තරම් ප්‍රකටව අපට පේන්නේ නැහැ. බලන්න රූපේ තමයි හොඳටම ප්‍රකටව පේන්නේ. නේද? ඊළඟට භාවනා කරන නිසා අපට වේදනාව හොඳට ප්‍රකටව පේනවා. සංඥාවත් එහෙමයි, සංස්කාරයත් එහෙමයි, විඥානයත් එහෙමයි. සංස්කාර කියනකොට සංස්කාර ටිකක් අපට දකින්න පුළුවන්, කතා කරන්න පුළුවන්. මොකද සමහර වෙලාවට අකුසලයක් එනවා. නේද? නීවරණ ධර්ම, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා නේද? මේ නීවරණයක් එනකොට අපි නීවරණේ එනවා දකිනවා. නීවරණේ පවතිනවා. නීවරණය අපි හොඳින් දැනගෙන ඒක මෙනෙහි කළොත් නීවරණය නැති වෙලා යනවත් අපට දකින්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට මුල මුල කරනකොට ඒ නීවරණේ වැඩි වෙනවා. අපිට ඒක හරි කරදරයක් වෙනවා. නේද? ඒ හින්දා සමහර වෙලාවට හිත කොච්චර වික්ෂිප්ත වෙනවද? සමහර වෙලාවට හිත එහෙම දුවනකොට උද්දච්ච කුක්කුච්චේට වැටෙනකොට උද්දච්චයට වැටෙනකොට සිත දුවනකොට සමහර දවස් වලට භාවනා කරන්නට එන අය එදා දවසම ඉන්නවයි කියලා මටත් නොකිය පැයක් දෙකක් ඉඳලා යන්න යනවා. ගියයින් පස්සේ තමයි දන්නේ ගිහිල්ලා කියලා. මොකද මේ අන්න හොඳට මතක තියාගන්න සිතේ තියෙන ආර විපිලිසර භාවය Tamanට දැකලා Tamanට ඕන විදිහට වෙනස් කරගන්න බැරි වෙනකොට වේදනා කැක්කුම් හෝ පිළිබඳව සිතවිලි පිළිබඳව මොකද හිතන්නේ මේක නම් මට කරන්න බෑ. මේ කොච්චරවත් හිතවිලි එනවනේ මේකෙන් බෑ කියලා මොකද වෙන්නේ? නේද? එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? මේක ආත්මයි කියලා අරගෙන. නේද? මේක අපට ඕනේ විදිහට පවතින
මේ සංස්කාරයක් නෙමේ. කුසල හෝ අකුසල. එවැනි සංස්කාර කියලා අපි කියන්නේ. ඒවත් අපට එහෙම නැහැ. ඒවා හොඳට අපට ඒ තැන්වලදී අල්ලගන්න පුළුවන්. අපටමත් සමහර වෙලාවට හිතෙනවා. නේද? එමෙ හිතේ එහෙම දුවනකොට දැන් අප්පා කියලා S2 ඇරලා බලන්න හිතෙනවා. නේද? නැගිටලා නෑ දැන් මං සක්මන් කරලා ඉඳ ගන්නවා. එතකොට හිත හරියයි. එහෙමත් හිතෙනවා. නේද? කරගෙන යන අපට ඒ ස්වභාවයන් අපට එනවා. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ සංස්කාර ධර්මේනොත් අපට ඕනේ විදිහට පවතින්නේ නැහැ කියලා. නේද? මේ සත්‍යක සූත්‍රයේ තව ඉස්සරහට තියෙනවා. අපි ඒවා ලැබෙන අවස්ථාවලදී කතා කරමු. දැන් අපට අවශ්‍ය කරුණු ටික අපි සාකච්ඡා කරගමු. එතකොට අපට හොඳට පේනවා මොකක්ද මේ සංස්කාරයත් ඒ විදිහයි. සංස්කාරය කොයි විදිහද? අපේ කැමැත්තේ අපට ඕනේ විදිහට පවතින එකක් නෙවෙයි. නේද? ඒකේ ස්වභාවයට පවතින එකක්. නේද? හැබැයි මේ ස්වභාවය අපි දකිනවා නම් අපට කරදරයක් නැහැ. අපි මොකද කරන්නට හදන්නේ? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මට ඕන විදිහට තියාගන්න හදනවා. අන්න එතෙන්දි තමයි අපි ගැටෙන්නේ. නේද? එතෙන්දි තමයි අපි ගැටෙන්නේ. එතෙන්දි තමයි අපි අතහැරලා දාලා යන්නේ. ඒ නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් නොගැටී ඉන්න නම් නොඇලී ඉන්න නම් මොකද වෙන්න ඕනේ? මේක මට ඕනේ විදිහට පවතින්නේ නැහැ කියන එක හරියටම දකින්න ඕනේ. නේද? එහෙම දකිනකොට අපිත් ඒක ගැටෙන්න යන්නේ නැහැ. ඒක තමයි අපි මේ භාවනා කරනවා කියලා කරන්නේ. නේද? භාවනා කරනවා කියලා 아무තු දෙයක් කරන්නේ නැහැනේ. මේක දිහා අපි බලාගෙන ඉන්නවා. එතකොට අපට පේනවා මේවා මුලදිම වැඩි වෙලා අපි විනාශ කරලා යනවා. ඊට පස්සේ ටික ඒවා නැති වෙලා යනවා දකින්නවා. ඒත් එක්කම අපි දකිනවා මේවා මට ඕන විදිහට පවතින දේවල් නෙවෙයි. නේද? මට කරන්න පුළුවන් දේ මොකක්ද? ඒ දෙස බලාගෙන ඉන්න එක විතරයි. නේද? ඊට එහා දෙයක් මට කරන්න බැරි වෙනවා. නේද? මට ඒක පාලනය කරන්න බෑ. හැබැයි මට පුළුවන් ඒ මගේ හිත ඒව එක්ක නොගැටි තියාගන්න පුළුවන්. ඒවදී දුකටපත් නොවී තියාගන්න පුළුවන් හොඳ හේතු ටිකක් මගේ හිතේම ඇති කරලා තියන්න. නේද? ඒවට තමයි අපි කියන්නේ මොනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. නේද? සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාද, සතර සම්‍යක්ප්‍රදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග. මෙන්න මේ ටික අපි වැඩි දියුණු කරනකොට අපට අරකේ යථා ස්වභාවය දකින්න පුළුවන් වෙනවා. ඒ යථා ස්වභාවය අපට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. නේද? ඇයි මේකේ මේ යථා ස්වභාවය අපි එහෙම නැතුව දකින්නේ නැත්තේ? ඒකටත් හේතු ටිකක් තියෙනවා. ඒ හේතු ටික අපි ආයෙ දවසකදී කතා කරමු. මොකද ඒවට ඝන කියලා කියනවා. සන්තතික ඝණය ආදී වශයෙන් මේ ස්වභාවයන් ටිකක් තියෙනවා. ඒ ස්වභාවයන් ටික නිසා තමයි අපට ඒක දකින්න නැත්තේ. නේද? ඉතින් ඒක දෙසා අපි නිදහස්ව බලනකොට තමයි අපට මේකේ තියෙන යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි අන්න ඒ ටික තේරුම් ගමු. මොකද්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනාත්මයි. මගේ කැමැත්තේ මේ එකක්වත් පවත්තන්ට බෑ. නේද? ඒක දකින්න තමයි අපි මේ වෙහෙසෙන්නේ. ඒක දකින්න තමයි අපි මහන්සි වෙන්නේ. නේද? අපි ඉස්සෙල්ලම දකින්නේ නැති වෙලා යන එක. නේද?
ඉතින් මේ රූප වේදනා සංඥා සංකාර කොහේවත් නෙමෙයි තියෙන්නේ මල් ළඟමයි. නේද? මේවා හැම මොහොතක් ගානෙම ඇති වෙනවා. අපට අරමුණක් එන මොහොතක් ගානෙදිම ඇති වෙනවා. කොච්චර වේගයෙන් ඇති වෙලා නැති වෙනවද? ඊ타ත්ම සුළු මොහොතකදී රූප වේදනා සංඥා සංකාරයන් මොකද වෙන්නේ? ඇති වෙලා නැති වෙනවා. අපිට ඒ තැනට යනකම් බලා ගන්න අමාරුයි. නමුත් දැන් අපි දකිනවා වේදනාව නැති වෙලා යන හැටි, සිතවිලි නැති වෙලා යන හැටි නේද? ඒ මේ සංස්කාර අකුසල කුසල සංස්කාර ඇති වෙලා නැති වෙලා යන හැටි නේද? සිත් එනේව නැති වෙලා යන හැටි ටික අපට දකින්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් ඒ පංචස්කන්ධයේ මේ ඇතිවීම නැතිවීම සුළු මොහොතකට එනකන් අපි අරගන්න ඕනේ. ඒ නිසා තමයි අපි සතිය එන්ටම සියුම් කරගන්නටයි කියලා කියන්නේ. නේද? අත දික් කරනවා කියලා කියන එක දික් කරනවා කියන තැන ඒ තැනටම අරගන්නටයි කියලා කියන්නේ. දික් කරනවා කියලා එකක් නැතුව දික් කරනවා කියලා තවත් ගොඩක් ඒ තුල දකින්න පුළුවන් වෙන්නේ. අන්න එහෙම දකිනකොට තමයි අරවැයි අර යථා ස්වභාවය අපට දකින්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අපට පාදයේ ඔසවනකොට එසවීමේ ස්වභාවය දකින්නේ. එසවීමේ පටන් ගැනීම ඉඳලා අවසානයේ දක්වා දකින්නේ. නේද? ඉදිරියට ගෙනියනකොට වෙනම චේතනාවකට ඔසවනවා කියන චේතනාව අවසන් වෙනවා එසවීම අවසන් වෙනකොට. ඊළඟට එන්නේ මොකද්ද? ඉදිරියට ගෙනියනවා කියන චේතනාව. මේ ඉදිරියට ගෙන යාමත් පටන් ගැනීම පැවැත්ම අවසානයක් දකිනවා. මේ විදිහට මේ හැම එකක් පිළිබඳවම සියුම්ම දකින්ට අන්න අර පංචස්කන්ධේ සියුම්ම දකින්න තැනට එනකන් අපට ටික ලං වෙන්න පුළුවන් වෙනවා. සමහරවිට ඒ කිට්ටු සියල්ලම එකම විදිහට දකින්නේ. නමුත් ගොඩක් වශයෙන් හෝ අපට ඒකේ වෙනස් වීම දකින්න පුළුවන්. රූප කලාප වශයෙන් හෝ නේද? මෙන්න මේ විදිහට මේ තුල අපි සිත පිහිටවන්න ඕනේ. ඉතින් මේ සත්‍යක සූත්‍රයේ මෙතනින් ඉදිරියටත් තියෙනවා. අපි ආයෙත් කතා කරමු. ඇයි මේ අනාත්මයන් මේ අනිත්‍යයන් අපට නිකම් පෙනෙන්නේ නැත්තේ? මොකක් නිසාද කියන බව ආයෙ අපි හෙට දවසේ හෝ කතා කරමු. ඒ ස්වභාවය මොකද දැන් කලවිලා ගොඩක් ගත වෙනවා. නිසා අදට අපි මේ දේශනාව මෙතනින් නතර කරමු. ඉතින් චූල සත්‍යක සූත්‍රයේ අපි මුල් කරුණු ටිකක් කතා කරගෙන ආවා. කොහොමද මේ සත්‍යකට මේ කරුණු ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා. ඉතින් කල්පනා කරගන්නට අපට අවශ්‍ය වෙන්නේ මෙන්න මේක මෙහෙමයි කියන එක අපේ අරමුණු තුලින් දකින්න. මේක තමයි අනිත්‍ය, මේක තමයි අනාත්ම කියන එක වචනයෙන් දකින්න. ඉතින් අපි දකිනවා මේ ටික. දැන් මේ කියලා දෙන්න හදන්නේ මොකෙන්ද? මේ වචන ටික. නේද? මේ වචන අපි ඉස්සෙල්ලා ඉඳලම දන්නවා. භාවනාවේදී එන්නේ මොකක්ද? වචන නෙමේ ඒ ස්වභාවය අපි අවබෝධ කරගන්න එක. නේද? ඒ ස්වභාවය අපි අවබෝධ කරගන්න එක. ඒ නිසා ඒ ස්වභාවය අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන රුකුලක් තමයි මේ වචන ටිකකින් අපි ප්‍රකාශ කරන්න හදන්නේ. ඒ නිසා අපි ඒ ටික දියුණු කරමු. ඒක හරියටම දකින්න අපිට ලැබෙන සැනසෙල්ල අප්‍රමාණයි කියන බව සිහිපත් කරගන්න ඕනේ. නේද? ඉතින් හොඳයි. අපි මේ අවස්ථාවේදී මේ කරුණු ටිකක් චුල්ල සත්‍යක සූත්‍රය ඇසුරු කරගෙන මතක් කරගත්තා. මේ කතා කරපු මේ කරුණු මේ ධර්ම ශ්‍රවණීන් ඒ වගේම අද දවස පුරාවකටම ඇතිය අපි අත්පත් කරගත් උදාර කුසල ශක්තියින් අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් මේ ආයතනත් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොටති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සැපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. අද
දිවා දානමය පුණ්‍ය කර්මයේ සිද්ධ කරපු හීල් දානමය පුණ්‍ය කර්මයේ සිද්ධ කළ මාසික වශයෙන් අද දවසේ ඒ දන් පැන් දීලා මේ මහා සංඝරත්නයට අප උපස්ථාන කරන අපේ ලකී පෙරේරා මහත්මාණන් ඒ වගේම රේණුකා පෙරේරා අම්මා ඒ වගේම අපේ රවි පුතා ඒ වගේම ඩිලාන් පුතා ඒ වගේම අපේ ඉනිත් පෙරේරා අම්මා ඇතුළු ඒ සියලු දිනාමත් ඒ අයගේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දිනාමත් ඒ වගේම රෝගාතුරව වාසය කරන දෙනිස් බ්‍රයිසන් මහත්මාණනොත් ඒ වගේම විශේෂයෙන්ම ආශිර්වාද කරනවා ජගනාත් රාවෝ මහත්මාණන්ට ඉන්දියාවේ වාසය කරන ඒ වගේම සුභාසිනී ජගනාත් මාතාවට ඊ අය කොරෝනා උවදුරින් පෙළෙනවා ඊ අයත් මුළු ලෝවාසී කොරෝනා උවදුරින් පෙළෙන අයත් දෙවියෝ සුරකිත්වා අප සියලු දිනාමත් අපේ ගේදොර වතුපිටි ඉඩකඩම් රැකී රක්ෂා වෙළෙහෙළඳාම් ආදී සියලු දෑද අපේ දෙමව්පියන් අපේ දරුවන් අපේ මොනබුරු මිනිබිරියන් ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සියලු දිනාමත් මේ අපේ ආයතනත් දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරකිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම මේ සිදු කර ගන්නට යෙදෙන උතුම් උදාර වූ කුසල ශක්තියින් අපේ මිය පරලොව ගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. මුලින් සඳහන් කරපු අපේ ලකී පෙරේරා මහත්මාණන්ගේ රේණුකා පෙරේරා අම්මගේ ඒ මිය පරලොව ගියා වූ පරම්පරා අනුයාත ඥාතිවරුත් ඒ වගේම ඔබ අප හැම සියලු දිනාගේමත් මිය පරලොව ගිය ඥාතිවරු මේ ආයතනයන්ට අයිතිවාසිකම් කියලා මේ ආයතනයන් තුල ජීවත් වෙලා මිය පරලොව ගියා වූ සියලු දිනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාම සැපවත් වේවා. ඒ වගේම අපි මේ වැඩසටහන වෙනුවෙන් උදව් උපකාර කරපු දම්පැන් දුන්න ඒ වගේම අප උපස්ථාන කරපු වචනයෙන් පවා සහයෝගය දක්වපු ඒ හැම දිනාගේමත් මිය පරලොව ගිය ඥාතීන්ට මේ පින්වත් වේවා. හැම දිනාම සැපවත් වේවා. සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. සියලු දිනා ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ උතුම් වූ උදාර වූ කුසල ශක්තියින් අපි ප්‍රාර්ථනා කරමු සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයේ පිණිස අප සියලු දිනාටම සසර වාසය කරන තාක් කාලයක් කිසි ලෙසකින්වත් අසත්පුරුෂ අඥාන ඇසුරක් නොලැබේවා. සසර අපි හැම දිනාටම සත්පුරුෂෝ කල්යාණ මිතුරන්ගේ මැසුර නිවන් හිමි කොටම ලැබේවා කියලා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය.
තියා අවසාන වශයෙන් අපටත් මිය පරලොව ගියා වූ අපේ දෙමව්පියන් ප්‍රධාන ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ වගේම මේ පින්කම් වලට සහභාගී වුණ සහයෝගය දක්වපු උදව් උපකාර කරපු වචනයෙන් පවා සහයෝගය දක්වපු හැම දිනාටමත් පවතින දුක් දුරු වේවා අකුසල ධර්මියෝ ප්‍රහීන වේවා කුසල ධර්මියෝ වර්ධනය වේවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මියෝ වැඩිවා මේ භයංකාර සංසාර දුකින් නිතරව ලබන උතුම් වූ නිවන් සුවය හේතු වාසනා වේවා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු දෛ වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං දුර්ලභේන මයං පුත්තං සත් සුවපත් වේවා නිරෝගී සම්පන්නිය ලැබේවා